We started a series last week. පසුගිය සතියේ අපි දේශනා මාලාවක් පටන් ගත්තා. What is the series? මොකක්ද මේ මාලාව? What is your Christianity? ඔබගේ කිතුනුකම යනු කුමක්ද? What is your ඔබගේ Christianity? ක්‍රිස්තියානිකාරකම And I කුමක්ද? told you this is going to be a 4 to 5 week series මම ඔබට කිව්වා මේක සති 4-5ක දේශනාවලියක්. where I'm going to, by the power of the Holy Spirit and the Word of God, bring you into a reality of what your Christianity is supposed to mean. දෙවියන් වහන්සේගේ ආත්මයේ බලය හරහා මා ඔබව ගෙනෙන්නට යනවා ක්‍රිස්තියානිකාරකමේ තේරුම පිළිබඳව යථාර්ථයකට. That you would understand Christianity is not a religion. ඔබ තේරුම් ගන්න මේ ක්‍රිස්තියානිකාරකම කියන්නේ ආගමක් නෙවෙයි. It's not a philosophical approach to life. ඒක ජීවිතේ කෙරෙහි දාර්ශනික යොමුවක් It's not a lifestyle either. ඒක ජීවන රටාවකුත් නෙවෙයි. Christianity is much, much more than that. ක්‍රිස්තියානිකාරකම ඊටත් වඩා මහත් දෙයක්. And you must be well informed. ඔබ ඒක ගැන හොඳින් දැනුවත් වී සිටිය යුතුයි. Well informed so that your life goes within the trajectory of what is being taught by your man of God. ඒ කියන්නේ ඔබගේ දේව මනුෂ්‍යයා විසින් උගන්වමු දේ හරහා ඔබගේ දිශානතිය කෙරෙහි ඔබගේ ජීවිතය So last week I shared with you the first revelation of what your Christianity is. ඔබගේ ක්‍රිස්තියානිකාරකම කුමක්ද පිළිබඳව පළවෙනි පාඩම We looked at Galatians 1:15 through 16. ගලාති 1:5-16 දක්වා අපි Rather බලුවා. from verse 13 onwards. ඒ වගේම 13 වෙනි පදේ ඉඳලා ඉස්සරහට අපි How බලුවා. Paul the apostle compares his previous faith to religion. කොහොමද පවුල් තුමා ඔහුගේ පළවෙනි නැත්නම් පරණ දේ ආගමට He විශ්වාස talks කරේ. about the Jewish religion ඔහු කතා කරා යුදෙව් ආගම පිළිබඳව. and how God called him by his grace කොහොමද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාවෙන් and ඔහුට කැඳවුවා. separated him from his mother's womb ඔහුගේ මවගේ කුසින් ඔහු වෙන් කරපු ආකාරය. so that Jesus can be revealed in him. එවිට යේසුස් වහන්සේ ඔහු තුලින් එළිදරව් වෙන That's පිණිස. what Christianity meant to the apostle Paul. අපොස්තුල පවුල් තුමාට ක්‍රිස්තියානිකාරකම කියන එක So තේරුම that එකයි. Jesus can be revealed in me. එවිට යේසුස් වහන්සේ මා තුල එළිදරව් වෙන පිණිස. That is Christianity. අන්න කිතුනුකම. Christianity is divinity revealing itself through humanity. ක්‍රිස්තියානිකාරකම කියන්නේ දිව්‍යත්වය මනුෂ්‍යත්වය හරහා එළිදරව් වීම. This revelation must be part and parcel of your life. මේ එළිදරව් වීම ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත් That's why the Holy Spirit is given to us. ඒ නිසා තමයි අපට ශුද්ධාත්ම වහන්සේ ලැබී He තියෙන්නේ. comes to dwell inside us, උන්වහන්සේ අප තුල වාසය කරන්නට to පැමිණෙනවා. live inside අප us. තුල ජීවත් වෙන්නට. So don't think God is in a far, far distant galaxy away from you. ඒ නිසා ඔබගෙන් ඈත අභ්‍යවකාශයේ උන්වහන්සේ ජීවත් වෙනවා කියලා So හිතන්න එපා. far that you have to seek the Lord. ස්වාමීන් වහන්සේ ඔබට හොයන්න වෙන තරම් ඈත So ඉන්නවා කියලා. far that you have to come into His presence all the time. උන්වහන්සේගේ අභිමුඛයට හැම වෙලේම එන්න සිද්ධ වෙන පරිදි ඈත ඉන්නවා කියලා හිතන්න එපා. No, you have been misinformed. ඔබට වැරදි විදිහට දැනුම් දීලා කවුරු හරි. He lives inside you. උන්වහන්සේ ඔබ තුල ජීවත් He වෙනවා. dwells inside you. උන්වහන්සේ ඔබ තුල වාසය Your කරනවා. body is the temple of the Holy ඔබගේ Spirit. ශරීරය ශුද්ධාත්ම වහන්සේගේ The මාලිගාවයි. Holy Spirit is God. ශුද්ධාත්ම වහන්සේ දෙවියන් වහන්සේ. Jesus is God. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. The Father is God. පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ. God is one being manifested in three persons. දෙවියන් වහන්සේ එක පුජ්‍යලයක් නමුත් ප්‍රකාශ වන පුජ්‍යලන් තිදෙනෙක් Three ලෙස. manifestations. ප්‍රකාශ වීම තුනක්. One God. එකම දෙවියන් One වහන්සේ. being. එක පැවැත්මක්. Three manifestations. ප්‍රකාශ වීම The තුනක්. Father is God. පියාණන් වහන්සේ දෙවියන් The වහන්සේ. Son is God. පුත්‍රයාණන් වහන්සේ The දෙවියන් Holy වහන්සේ. Spirit is God. ශුද්ධාත්ම වහන්සේ දෙවියන් වහන්සේ. So He came to dwell inside you. උන්වහන්සේ අප තුල වාසය කරන්න පැමිණියා. And most Christians, because they don't understand this, they don't experience it. බොහෝ කිතුණුන්ට මේක තේරුම් ගන්න බැරි නිසා උන්ට ඒක අත්දකින්න බෑ. Some have knowledge, some others have experiential knowledge. සමහර අයට දැනුම තියෙනවා සමහරලාට අත්දැකීමෙන් එන දැනුම තිබෙනවා. So I want you to have experiential ඒ knowledge. නිසා ඔබ අත්දැකීමෙන් ලබාගෙන දැනුම ලබා ගන්න Not යුතුයි. just book knowledge, ඒ පොතේ දැනුම නෙවෙයි. not just head knowledge, ඒ ඔළුවේ දැනුම විතරක් but නෙවෙයි. whatever you know, you must experience it. නමුත් ඔබ දන්න දේ ඔබ අත්දැකිය යුතුයි. So I'm telling you today, this morning, ඒ නිසා- your Christianity is supposed to be an experience. ඒ නිසා මේ උදෑසන මම ඔබට කියන්න කැමති ඔබගේ ක්‍රිස්තියානි කාර්කම අත්දැකීමක් විය It's යුතුයි. real. ඒකයි සත්‍යයක්. It is not a fantasy. ඒක ඇවිල්ලා සුරංගනා It දෙයක් is not a නෙවෙයි. fairy tale. ඒක ඇවිල්ලා සුරංගනාවියන්ගේ It is කතාවක් not a නෙවෙයි. fable. ඒක ඇවිල්ලා එවැනි දිව්‍යමය කතාවක් නෙවෙයි. It is not a myth. ඒක ඇවිල්ලා මිත්‍යාවකුත් It is නෙවෙයි. not all wives' tales. ඒක ඇවිල්ලා ඒ වගේ සුරංගනා කතාවකුත් නෙවෙයි. No, it is not Nala Saha Damayanti. ඒක නල දමයන්තිත් නෙවෙයි. It's not ඒ Gamperliya. ගම්පරලියත් නෙවෙයි. It is not Desperate Housewives. ඒ ඩෙස්පරේට් හවුස්වයිෆ්ස් කතාවක් නෙවෙයි This ඒක. is real. මේක ඇත්ත. You're supposed to experience it. මේක ඔබ අත්දැකිය යුතුයි. The reality of Jesus. යේසුස් වහන්සේගේ යථාර්ථය. So this is the first revelation. මෙන්න මේක තමයි පළමු යථාර්ථය. What is your Christianity? මොකද්ද ඔබගේ ක්‍රිස්තියානිකම? Christ Jesus revealing himself through me ක්‍රිස්තුස් to my world. වහන්සේ මා තුලින් මාගේ ලෝකයට එළිදරව් වෙනවා.
Galatians 1, 15 and 16. ගලාතියකේ 15-16. Now this morning we're going to go into our second මේ revelation. උදෑසන අපි අපගේ දෙවෙනි එළිදරවීමට What is your Christianity? මොකක්ද ඔබගේ කිතුණුකම? What is it? මොකක්ද ඒක? Acts 26, 12 through 18. ක්‍රියා 26 12 සිට 18 It is දක්වා. the testimony of Paul's conversion. මේ පවුල් තුමාගේ හැරීමේ සාක්ෂිය. Again, we come back to St. Paul. ආපහු අපි සුද්ධ පවුල් තුමා වෙතට එනවා. Paul is confronted with an opportunity to declare his testimonial. පවුල් තුමාට අවස්ථාවක් ලැබෙන ඔහුගේ සාක්ෂිය ප්‍රකාශ කරන්නට. May God give you an opportunity this week to share your දෙවියන් testimony වහන්සේ ඔබට මේ සතියේ ඔබගේ සාක්ෂිය බෙදා ගන්න of අවස්ථාවක් what the Lord has done in your life. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කරපු දේ. There's an anointing in your story. ඔබගේ කතාවේ ආලේපයක් Don't තිබෙනවා. undermine your story. ඔබගේ කතාව අවතක්සේරුවට ලක් I කරන්න එපා. prophesy now. දැන් මම ප්‍රොපේත If වෙනස you කියනවා. share your story, ඔබගේ කතාව ඔබ බෙදාගත්තොත් God will lift your story දෙවියන් වහන්සේ ඔබගේ කතාව ඔසවන්න and යනවා. change your ඔබගේ story. කතාව වෙනස් කරන්න යනවා. Some of you are saying, Lord, change my life. ඔබ කියනවා ස්වාමීනි මගේ ජීවිතය වෙනස් කරන්න. I'm telling you, මම ඔබට if කියනවා you share your story, ඔබගේ කතාව ඔබ බෙදාගත්තොත් He will change your life. උන්වහන්සේ ඔබගේ ජීවිතය Your වෙනස් life will කරනවා. move to a new level of ඔබගේ glory. ජීවිතය මහිමෙන් But තත්ත්වයකට the වෙනස් problem වෙනවා. with many of you listening to me, නමුත් අහුම්කම් දෙන බොහෝ අයගේ ප්‍රශ්නේ you're seated on your story. ඔබගේ කතාව උඩ ඔබ වාඩි වෙලා You put ඉන්නවා. gossip on social media. ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ කට You කතා put යවනවා. rumors on social ඔබ media. ඒ උපදූප යවන You සමාජ මාධ්‍ය forward ඔස්සේ filth on WhatsApp. ඒ අසභ්‍ය දේවල් WhatsApp ඔස්සේ But your යවනවා. story, you're sitting on it. නමුත් ඔබගේ කතාව උඩ ඔබ වාඩි වෙලා What ඉන්නවා. God has done in your life, දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු දේ. put it on social ඒක media. සමාජ මාධ්‍ය ඔස්සේ Put it දාන්න. on Twitter. ඒක ට්වීට් එකේ දාන්න. Put it on Instagram. Instagram එකේ දාන්න. I declare this to be done in your මේ life. සිද්ධ වෙන ලෙස ඔබගේ ජීවිතේ ප්‍රකාශ And කරනවා. watch how your life is lifted. ඔබගේ ජීවිතේ ඉහළ නැංගන ආකාරය Tell the බලන්න. world of what Jesus has done ලෝකෙට through කියන්නේ you. යේසුස් වහන්සේ ඔබට කළපු දේ. It may seem small to you, ඒක සමහරට පොඩිවට පෙනෙයි ඔබට. but someone out there in the world is praying for the same answer. නමුත් ලෝකේ කවුරු ඉන්න කෙනෙක් ඒ පිළිතුරු දිසාම යාඥා I'm not කරනවා. talking about yesterday, I'm talking about the next 7 days. If you share your story, the Lord will change your life. මම කියන්නේ ඊයේ ගැන නෙමෙයි ඊළඟ දවස් 7 ඔබගේ කතාව බෙදාගත්තොත් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය වෙනස් කරන්න I'm යනවා. talking about the equity of your life. මම කතා කරන ඔබගේ ජීවිතයේ ගුණත්වය පිළිබඳව. That's right, the quality of your ඔබගේ life. ජීවිතයේ ගුණාත්මක වටිනාකම So the ගැන. testimonial of St. Paul පවුල් තුමාගේ සාක්ෂිය is නම් found in Acts chapter 26. ක්‍රියා 26 අපට හමු වෙනවා. He's explaining how he came to know Jesus. ඔව් යේසුස් වහන්සේ දැනගත් ආකාරය පැහැදිලි Let's කරනවා. listen to the story. මේ කතාවට අපි අහුම්කම් In දෙමු. it is a revelation of what Christianity is supposed to ඒ be. තුල ක්‍රිස්තියානි කාර්කම පිළිබඳ එළිදරවීමක් තිබෙනවා. Whereupon, as I went to Damascus with authority and commission from the chief priests, at midday, O king, I saw in the way a light from heaven above the brightness of the sun, shining around about me and them which journeyed with me. ඒ ගැන නායක පූජකයන්ගේද බලය අවසරද ලැබ දමස්කයට මා ගමන් කරද්දී රජවරුන්ගේ මාර්ගයේදී ඉරමුදුන් වේලයේ මාද මා සමග යන්නවුන්ද වටකර සූර්ය තේජසට වැඩි වූ එළියක් බබලනවා දුටුමි. And we were all fallen to the earth. I heard a voice speaking unto me, saying in the Hebrew tongue, Saul, Saul, why persecutest thou me? It is hard for thee to kick against the pricks. And I said, Who art thou, Lord? And he said, I am Jesus, whom thou persecutest. අපි සියල්ලෝම බිම වැටුණු කල සාවුල් සාවුල් නුඹ මට පීඩා කරන්නේ මක් නිසාද? කෙවිතට පයින් ගැසීමට නුඹට අනතුරුදායකයි හේබ්‍රේව භාෂාවෙන් මට කියන શબ્දයක් ඇසුනේ. මමද ස්වාමිනී ඔබ කවුදයි ඇසුවෙමි? ස්වාමින් වහන්සේද මම නුඹ පීඩා කරන යේසුස්ය. But rise and stand upon thy feet, for I have appeared unto thee for this purpose, to make thee a minister and a witness both of these things which thou hast seen, and of those things in the which I will appear unto thee, delivering thee from the people and from the Gentiles, unto whom now I send thee. නමුත් නැගිට කෙලින් සිටින මක් නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුවේහිද නුඹට ප්‍රකාශ වන්නේමද ඒ දේ ගැන නුඹ සේවකෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියම කරන පිණිස මම නුඹට පෙනුනෙමි. In verse 18, 18 වෙනි පදය. if you can read it in English with me. ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න පුළුවන් නම් To open their eyes ඔවුන්ගේ ඇස් විවෘත කරන and පිණිස to turn them from darkness to light, අන්ධකාරයෙන් ආලෝකයට හරවන from the පිණිස power of Satan to God, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලයෙන් that හරවන they may පිණිස receive forgiveness of sins ඔවුන්ට පාපයට සමාව ලැබෙන පිණිස and inheritance among them which are sanctified by faith that is in me. ඔව් මා තුළ තියෙන ඇදහිල්ල කරුණු කොටගෙන පවිත්‍ර කරනු ලබාවගේ උරුමය ලබා ගන්න පිණිස. Verse 18 reveals your Christianity. 18 වෙනි පදයේ ඔබගේ කිතුණුකම එළිදරව් කරනවා. But before I get there, let me share the story with you. නමුත් එතෙන්ට එන්න කලින් මම කතාව ඔබ සමග බෙදා Wake ගන්නවා. up and listen to this one. දැන් අවදි වෙලා අහුම්කම් දෙන්න A මේකට. man called Saul.
සවුල් නම් මිනිසෙක් who despises Christians, කිතුනුකම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. who does not believe in Christianity, ක්‍රිස්තියානි කාර්කම විශ්වාස නොකරපු does කෙනෙක්. not believe in the Jesus that is preached, යේසුස් වහන්සේව විශ්වාස නොකරපු කෙනෙක්. a bad mouth, අයහපත් කටක් a තිබුණු කෙනෙක්. predator of Christians, කිතුනුවන්ව ගොදුරු කරගත්ත කෙනෙක්. an agnostic of the faith of Christianity. ක්‍රිස්තියානි අදහිල්ල විශ්වාස නොකරපු කෙනෙක්. And yet God turns his life around. නමුත් දෙවියන් වහන්සේගේ ජීවිතය අනිත් පැත්ත හරවනවා. God is not afraid of you. දෙවියන් වහන්සේ ඔබට බයෙන් නෙවෙයි ඉන්නේ. It doesn't matter what you have said against it, ඔබ ඒට විරුද්ධව මොන දේ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. how you hate Christ and Christians. ඔබ ක්‍රිස්තියානියන්ට සහ ක්‍රිස්තුස් වහන්සේට කොච්චර වෛර You might කරනවද end ප්‍රශ්නයක් up නැහැ. being the mouth that preaches Christianity. ඔබ ක්‍රිස්තියානි කාර්කම දේශනා කරන මුඛය And බවට preaches පත් වෙන්න පුළුවන්. Christ. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරනවා. So this man Saul was one day on the way to Damascus. මේ සවුල් දිනක දමස්කයට යමින් සිටියා. Damascus is known as Syria. දමස්කය කියලා කියන්නේ කාලේ සිරියාව. And he would have taken authority from Jerusalem and he's traveling to Damascus. ඔහු ජෙරුසලමේ මේ ආධිපත්‍ය අරගෙන දමස්කයට යමින් සිටියා. Why is he going there? අයියෝ ඔහු හෙට යන්නේ To reprimand and apprehend Christians who are preaching the name of Jesus. යේසුස් වහන්සේගේ නාමය දේශනා කරන කිතුණුවන් අත්අඩංගුවට ගන්න පිණිස. And at midday, around about afternoon, මේ මධ්‍යම දවාලේදී as he was on his way, ඔහු ගමන් කරමින් සිටියේදී he saw a bright light shine from heaven above the brightness of the sun. මේ හිරුගේ එළියටත් වඩා වැඩි ආලෝකයක් ඔහුට බැබළුණා On ස්වර්ගයේ. his way, ඔහුගේ යන මගදී he has an encounter with God. ඔහු දෙවියන් වහන්සේ සමග අත්දැකීමක් ලබනවා. You know what? I decree and declare this morning මේ උදෑසන මම තීන්දුවකට ප්‍රකාශ that every කරනවා. unbelieving person in your family, ඔබගේ පවුලේ ඉන්න සෑම විශ්වාස නොකරන කෙනෙක්ම on the way, they will meet Christ. ඒ අතර මගදී ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ මුණ On ගැහෙනවා. the way, your son will meet Jesus. අතර මගදී ඔබගේ පුතාට යේසුස් වහන්සේ හම්බ On වෙනවා. the way, your daughter will meet Christ. අතර මගදී ඔබගේ දියණියට යේසුස් වහන්සේ It හම්බ seems වෙනවා. as if they're traveling far away, ඔවුන් බොහොම දුර යනවා වගේ further පෙනෙනවා. and further away from you. ඔබගෙන් ඈතට යනවා වගේ. But it may seem as if they're traveling further away from you, but closer to God. නමුත් ඔබගෙන් ඈතට යනවා වුණා දෙවියන් වහන්සේට සමීපයි. So don't be discouraged. ඒ නිසා අධෛර්යමත් වෙන්න එපා. And on the way to Damascus, a bright light begins to shine. දමස්කයට යන අතරේදී මහත් ආලෝකයක් And the ලැබෙනවා. Bible says, the testimony of Paul, he says it was brighter than the sun. බයිබලයේ කියන පෞල්තුමාගේ සාක්ෂියදී ඉරට වඩා ප්‍රබලයි කියා. That explains the book of Genesis, chapter 1. ඒකෙන් පැහැදිලි කරනවා උත්පත්ති පොතේ පළවෙනි How can පරිච්ඡේදය. there be a light brighter than the sun? කොහොමද නම් ඉරට වඩා වැඩි ආලෝකයක් තියෙන The Bible පුළුවන්? says God made the sun and the moon on the fourth day. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඉර හඳ මැව්වේ හතරවෙනි දවසේදී. And yet, he begins in Genesis 1 verse 3, let there be light. නමුත් උත්පත්ති එකේ 3 උන්වහන්සේ පටන් ගන්නේ ආලෝකේ වේවා So there කියන. is a brightness of light before the sun was ඒ created. කියන්නේ ඉර මවන්නට කලින් ආලෝකයක් තිබුණා. It explains now what happened. දැන් මේක පෙන්눔 කරනවා මොකද්ද වුනේ Who කියලා. that light is. කවුද ඒ ආලෝකය කියලා? No wonder Jesus said, I'm the light of the ඒ world. නිසා වෙන්න පුළුවන් යේසුස් වහන්සේගේ ලෝකේ ආලෝකය A මමයි light කියලා. that was brighter than the noonday sun. මේ දවාලේ ඉරට වඩා දීප්තිමත් සහ ඉරක්. Imagine that kind of brightness in your life. හිතන්න ඒ වගේ ආලෝකයක් ඔබගේ ජීවිතේ. I said, imagine that kind of brightness in your හිතාගන්න life. පුළුවන් ද ඒ වගේ ආලෝකයක් ඔබේ ජීවිතේ. I decree and declare that your future is so bright, you will have to wear sunglasses. ආමේන්. මං විශ්වාස කරන ප්‍රකාශ කරන ඔබගේ අනාගතය ඉතා දීප්තිමත් ඔබට සංග්ලාස් දාන්න වෙන තරමට. Say that again, Pastor Mantha. මම ප්‍රකාශ කරන ඔබගේ අනාගතය ඉතාම දීප්තිමත් කියා ඔබට අවු කණ්ණාඩි පළඳින්න වෙන තරමට. That's right. And your life will exude so much of brightness, others will have to wear ඒ sunglasses. වගේම ඔබගේ ජීවිතෙන් මහා ආලෝකයක් විවිධෙන්ට යනවා අනිත් අයට අවු කණ්ණාඩි පඳින්න වෙන And in තරමට. this testimonial of St. Paul, මේ පෞල්තුමාගේ සාක්ෂියේදී he says everyone saw the brightness of ඔවුන් this කියනවා මේ light. ආලෝකය හැමෝම දැක්කා. And everyone fell to the ground. හැමෝම බිම වැද වැටුණා. Someone asked, why do people fall? සමහරවන ඇයි මිනිස්සු වැටෙන්නේ? It's because they can't stand. මොකද හිටගෙන ඉන්න බැරි නිසායි. Under the power of God, people fall දෙවියන් sometimes. වහන්සේගේ බලය ඉදිරියේ සමහරට මිනිස්සු වැද So වැටෙනවා. here is a clear scripture of people falling to the ground මෙන්න ඉතා පැහැදිලි උදාහරණයක් තියෙනවා මිනිස්සු because වැද of වැටෙනවා. the encounter with the power of God. මොකද දෙවියන් වහන්සේගේ බලය සමග තිබෙන ආ අත්දැකීම And නිසා. in his testimony, he says, when we fell to the ground, I heard a voice. ඒ ඔහුගේ සාක්ෂිය කියනවා අපි වැද වැටුණා මට ඒ හඬ ඇසුණා. Others didn't hear the voice. අනිත් අයට හඬ They heard ඇසුණා. a sound. ඔවුන්ට ශබ්දයක් But one man heard the voice. නමුත් එක මිනිසෙකුට ඒ කට හඬ ඇසුණා. And he's asking this man, why are you doing this? ඔහු මේ පුජ්‍යල ගන්නවා ඇයි මේ ඔබ කරන්නේ? Why do you hate the Christians? ඇයි කිතුණුවන්ට වෛර කරන්නේ? So Saul asks, who are you? සවුලන ඔබ කවුද? And he says, I'm Jesus, කියනවා මම යේසුස්. whom you are ඔබ persecuting. පීඩා කරන යේසුස්. But Saul would have said, you know what? I'm not persecuting you. I'm persecuting your believers.
believers. සවුල් කියන්නේ මම ඔබට පීඩා කරන්නේ ඔබගේ විශ්වාස කරන අයට මම මේ පීඩා කරන්නේ. But when Jesus said, "You're persecuting me," නමුත් යේසුස් වහන්සේ ඔබ මට පීඩා it's කරනවා. because the believers and Jesus, they are living in the same body. මොකද යේසුස් වහන්සේ සහ ඇදහිලිවන්තයන් එකම ශරීරයේ ජීවත් වෙන නිසා. Anything you do against a Christian, you're doing it directly against Christ. ඔබ කිතුණුවන්ට විරුද්ධව කරන මොන දේ වුණත් ඔබ ඍජුව මේක ක්‍රිස්තුස් වහන්සේ I want you to hear this, brother. මේක අහුම්කම් දෙන I want you to සහෝදරයා. hear this, sister. මේක අහුම්කම් දෙන සහෝදරයා. Anything you do against the body of Christ, you're doing it directly against Christ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට විරුද්ධව ඔබ කරන ඕනම දෙයක් ඍජුවම ක්‍රිස්තුස් වහන්සේට Against කරන්නේ. Christ. ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධවයි කරන්නේ. And in this testimony, මේ සාක්ෂියේදී Paul then begins to say, පවුල්තුමා ඊළඟට කියනවා I heard this voice, මට මේ කටහඬ ඇහුණා. and this voice said to me, "Get up, කටහඬ මට කිව්වා නැගිටින්න. get up, නැගිටින්න. stand upon your feet." ඔබගේ දෙපයින් නැගිටින්න. The reason why I have appeared unto you is for this purpose. මම ඔබට පෙනුනේ මෙන්න මේ හේතුවෙන්. I'm going to make you a minister. මම ඔබ සේවකයෙක් කරන්න. I'm going to make you a witness, මම ඔබ සාක්ෂියක් බවට a පත් කරන්න. testimony, සාක්ෂියක් බවට a පත් කරන්න. statue of evidence, ඒ ඔප්පු සහිත ස්ථානයක් බවට. the profile that I am real in your life. මම ඔබේ ජීවිතේ සත්‍යයි කියලා පෙන්වන And I'm ප්‍රතිරූපයක්. sending you to 3 groups of people. මනුෂ්‍ය තුන් කණ්ඩායමකට මම ඔබ I'm යවනවා. sending you to the Gentiles. මම ඔබ යවනවා අන්‍ය I'm ජාතීන්ට. sending you to the children of Israel. ඊශ්‍රායල් දරුවන් අතර මම ඔබ And I'm යවනවා. sending you to kings. මම ඔබ රජවරුන් වෙතට යවනවා. Beloved, hear me well. ප්‍රේමවන්තනි අහුම්කම් දෙන්න මට. Jesus is telling Saul, යේසුස් වහන්සේ සාවුල්ට කියනවා. who then became Paul, ඔව් පස්සේ පවුල් බවට පත් වුණා. listen to this carefully. හොඳින් අහුම්කම් දෙන්න මේකට. Jesus would tell him later, යේසුස් වහන්සේට පස්සුව කියනවා. I'm sending you to 3 groups of people. මම ඔබ මනුෂ්‍ය කණ්ඩායම් තුනක් වෙතට යවනවා. This is the reason why I have called you. මෙන්න මේ හේතුවටයි මම ඔබ I'm කැඳවුවේ. sending you to 3 groups of මම people. කණ්ඩායම් තුනකට ඔබ The යවනවා. children of Israel, ඊශ්‍රායල් දරුවන් වෙතට. Gentiles who are non-Jews. යුද නොවන්නව අන්‍ය ජාතීන් And I'm වෙතට. going to send you to kings. ඒ වගේ මම ඔබ රජවරුන් වෙතට යවනවා. Why is this important? ඇයි මේක වැදගත් වන්නේ? Whenever God chooses to use you, දෙවියන් වහන්සේ ඔබ පාවිච්චි කරන්න තෝරාගත්ත there are විට specific groups to whom God will send you, because those groups are groups only you can reach. දෙවියන් වහන්සේ ඔබව යවන්නා වූ සුවිශේෂ කණ්ඩායම් සිටිනවා. මොකද ඒ කණ්ඩායම් වලට ලං වෙන්න පුළුවන් ඔබට විතරයි. I don't know whether you're listening to ඔබ me. මේකට අහුම්කම් දෙනවද මම දන්නේ There නැහැ. are certain people I may not be able to reach, but you'll be able to reach. මට ළඟා වෙන්න බැරි සමහර කණ්ඩායම් ඉන්න පුළුවන්. නමුත් ඔබට ළඟා වෙන්න There පුළුවන්. are people in your family, in your circle of business who will listen to you, ඔබගේ- but they may not listen to me. ඔබගේ පවුලේ ඔබගේ ව්‍යාපාර කවේ මිනිස්සු ඉන්න පුළුවන්. ඒ අය මට අහුම්කම් දෙන්නේ නැහැ. නමුත් ඔබට අහුම්කම් දෙනවා. This is how the glory of your life increases. මේ විදිහට තමයි ඔබගේ ජීවිතේ මහිමේ වර්ධනය වන්නේ. Understand that this is Christianity. තේරුම් ගන්න මෙන්න මේක තමයි කිතුණුකම. You understanding to whom God has sent you. දෙවියන් වහන්සේ ඔබ යවුවේ කා වෙතද කියලා ඔබ තේරුම් ගැනීම. And then comes the uppercut. ඊට පස්සේ එනවා මේකේ ප්‍රබලම කාරණය. Then comes the Prabalama Karana. Hallelujah. Then comes the most important point in Paul's testimony. පාවුල්තුමාගේ සාක්ෂියේ වැදගත්ම කාරණයට අපි එනවා. Jesus gives him a list of expectations he has from the Apostle Paul in order that Christianity becomes a reality in Christians. So Jesus is sending Paul to a certain group of people with a certain message, with a certain grace, but he lists out his expectation. මේ වෙලාවේදී යේසුස් Let's වහන්සේ look at those expectations. යේසුස් වහන්සේ ඔහුව තෝරාගෙන ඔහුට නිශ්චිත අනුග්‍රහයක් නිශ්චිත අරමුණක් දීලා ඔහුව යවනවා යම් යම් බලාපොරොත්තු කීපයක් ඇතුව අපි බලමු මොනවද ඒ බලාපොරොත්තු කියලා. Let's look at those expectations ඒ now. බලාපොරොත්තු මොනවද කියලා දැන් අපි බලමු. Because in these expectations මෙන්න මේ අපේක්ෂාවන් තුල is hidden the reality of what Christianity is supposed to be. ක්‍රිස්තියානිකාරකම මොකක්ද කියන එක පිළිබඳව යථාර්ථය සැඟවී තිබෙනවා. Look at verse 18. 18 වෙනි පදේ බලන්න. Paul, I want you to first go and open people's eyes. පාවුල් මුලින්ම ඔබ ගිහිල්ලා මනුෂ්‍යයන්ගේ ඇස් විවෘත කරන්න. He's not talking about people's physical eyes. උන්වහන්සේ කතා කරන මනුෂ්‍යයන්ගේ ශාරීරික ඇස් Paul, නෙමෙයි. I want you to go and open their spiritual eyes. පාවුල් ගිහිල්ලා ඔවුන්ගේ ආත්මික ඇස් විවෘත කරන්න. That was the first ඒක expectation. තමයි පළවෙනි අපේක්ෂාව. That is a sign of real Christianity. අන්න ඒක නියම කිතුණුකමේ When you ලක්ෂණයක්. came into your Christian faith, ඔබගේ කිතුණු ඇදහිල්ලට ඔබ පැමිණි you විට came because suddenly your spiritual eyes were open. ඔබ පැමිණියේ ෂණිකවම ඔබගේ ආත්මික ඇස් අරුණු නිසා. You realized something you couldn't realize before. මීට පෙර තේරුම් ගන්න බැරි දෙයක් තේරුම් ගත්ත නිසා. You understood something you could never understand before. මීට කලින් තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් ඔබ තේරුම් Your ගත්තා. eyes were open. ඔබගේ ඇස් විවෘත වුණා. The next expectation was, Paul, I want you to turn the people from darkness to light. ඊළඟ දේ තමයි පාවුල් ඔබ මනුෂ්‍යෝ අන්ධකාරයෙන් ආලෝකයට හරවන්න අවශ්‍යයි. That was our Christian experience. ඒක තමයි අපගේ කිතුණු අත්දැකීම. We were in darkness before we came to know අපි Christ. ක්‍රිස්තුස් වහන්සේ දැනගන්න කලින් අපි අන්ධකාරයේ I'm සිටියා. thinking of my own family. මම මගේම පවුල ගැන What a සිතනවා. sad life we used to live. අපි කොයි වගේ කනගාටුදායක ජීවිතයක් In ගත literal කළාද? darkness and spiritual darkness. මේ ඇත්තම අන්ධකාරය සහ ආත්මික අන්ධකාරය. Literal darkness because we didn't have electricity
electricity මොකද මේ භෞතිකව අන්ධකාරය කියලා කිව්වේ For මොකද some time. අපිට විදුලි බලය තිබුණේ නැහැ but කාලයකට. spiritual darkness අන්ධික ආත්මික is අන්ධකාරකම because we කියන්නේ went to church but we didn't know Jesus. මොකද අපි සභාවට ගියා නමුත් යේසුස් වහන්සේව දැනගෙන We හිටියා. went to church because we didn't know we were the church. අපි සභාවට ගිය නැත්නම් අපි පල්ලියට ගියා අපි සභාව කියලා දන්නේ නැති We නිසා. we were dependent on priests not knowing our own authority. අපි පූජකයන් මත යපුණ අපගේම ආධිපත්‍ය දන්නේ නැතුව. So this is why we lived in darkness. මේ නිසා තමයි අපි අන්ධකාරයේ ජීවත් වෙන්නේ. We thought Satan was more powerful than a Christian. අපි හිතුවා කිතුණෙකුට වඩා සාතන් බලවත් We කියලා. thought witchcraft was more powerful than the word of God. අපි හිතුවා දේව වචනයට වඩා හූනියම් බලවත් කියලා. So we were in ඒ darkness. නිසා අපි අන්ධකාරයේ සිටියා. We were in darkness. අපි අන්ධකාරයේ සිටියා. We worshiped things that didn't deserve worship. නමස්කාරය ලැබිය යුතු නැති දේවල් අපි We were in නමස්කාර කළා. darkness. අපි අන්ධකාරයේ So සිටියා. Jesus was sending Paul to bring people from darkness to ඒ light. නිසා යේසුස් වහන්සේ පවුල් තුමාව යවන මනුෂ්‍ය අන්ධකාරයෙන් So ආලෝකයට. blessed ones, ඒ නිසා ආශිර්වාද ලද්දනි. we are there now. අපි දැන් එතනට We ඇවිල්ලා are ඉන්නවා. in that light. අපි ඒ ආලෝකයේ තුල ඉන්නවා. Glory to God. මහිමේ The වේවා. third expectation. තුන්වෙනි බලාපොරොත්තුව. So, Paul, I want you to bring my people from the power of Satan to my power. Bring them from the power of Satan to the power of God. පාවුල් මේ මනුෂ්‍යයන්ව සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලය වෙතට ගෙන ආසයි මගේ බලයට. This is a true conversion. මෙන්න එක සැබෑ හැරීමක්. Bring them from the power of Satan to the power of God. සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලය වෙතට වුණා. There is such a thing as the power of Satan. සාතන්ගේ බලය කියලා දෙයක් තියෙනවා. Death. මරණය. It was the power of Satan ඒක තමයි සාතන්ගේ බලය තිබුණේ. until Jesus died and took that power from him. යේසුස් වහන්සේ මැරිලා ඒ බලය ගන්න තාක්කල් සාතන්. So the Bible tells us in Hebrews 2:14 ඒ නිසා බයිබලය අපිට කරන හේබ්‍රෙව් 2:14 that Jesus took upon himself flesh and blood just like us, so that through death he might defeat the one who had the power of death. ඒ That නිසා was the යේසුස් devil. වහන්සේ ඔබ සහ මා වගේම ශරීරය සහ මාංශය අරගෙන පැමිණියා මරණය හරහා යක්ෂයාගේ බලය වන මරණය පරාජය කිරීම සඳහා. Precious ones, do you remember the days when you were under the power of Satan? ඔබට මතකයිද ඔබ සාතන්ගේ බලය යටතේ හිටපු දවස්? You remember the days ඒ කාලේ මතකයිද? when every black cat was a problem? ඔබට හැම කළු පූසෙක්ම දැක්කම ප්‍රශ්නයක් එක. Kalu Pusa ge prasne matakada. Do you remember the days ඒ when කාලේ the black මතකද? cat was a problem? ඒ කාලේ ඔබට මතකයිද කළු පූසෙක් දැක්කම Do you ප්‍රශ්නයක් එක? remember the days when the gecko would confirm something in your mind? ඔබට මතකද ඔබගේ මනසේ තියෙන දෙයක් හුණෙක් විසින් සම්පූර්ණ ස්ථිර කරපු Do you කාලය? remember the days when you had to put the right foot forward and go? ඔබට මතකයිද ඔබගේ දකුණු කකුල ඉස්සරහට තියලා යා යුතු Do you remember the days when you had auspicious time? ඒ වගේම ඒ නැකත් වෙලාවල ඔබට තිබ්බ කාලය You මතකයිද? believed Wednesday was a bad day ඔබ all the හිතුවා time. බදාදා හැමදාම නරක දවසක්. You believed that on certain days it was always bad for you. ඔබ හිතුවා යම් යම් දවස් හැමදාම ඔබට ඒ දවස් හොඳ නැහැ You කියලා. believed in auspicious days. ඔබ නැකත් දවස් ගැන විශ්වාස You කළා. believed in auspicious times. ඔබ නැකත් වේලාවන් ගැන විශ්වාස Your කළා. life was a mess. ඔබගේ ජීවිතය වියවුල් වෙලා තිබුණා. You were in darkness. ඔබ අන්ධකාරයේ You were under සිටියා. the power of Satan. ඔබ සාතන්ගේ බලය යටතේ Your සිටියා. mind was manipulated. ඔබගේ මනස විකෘති වෙලා තිබුණා. People said, do this, you went and did it. මිනිස්සු කිව්වා මේක කරන්න කියලා ඔබ ගිහලා ඒක Someone කළා. else said, come and try this, you tried තව it. කෙනෙක් කිව්වා මේක කරලා බලන්න කියලා ඒකත් කරුවා. Someone said, wrap this around your neck and turn in 10 circles and eat 2 bananas and stand on your head. You did that also. මේක වෙල්ල වටේ යොදාගෙන 10 වටයක් කරකලා කෙස ගෙඩියක් කාලා ඔළුවේ හිට ගන්න කිව්වා මේකත් කළා. එකක් නෙමෙයි, කෙසල් ගෙඩි දෙකක්. දෙකක්. 2 bananas, turn, stand on your head. You did that also. ඔබ කෙස ගෙඩි දෙකක් කාලා හැරකිලා ඔළුවේ හිට ගන්න කිව්වා ඒකත් කළා. They said, light 9 candles there and 8 here and give that man 100,000 rupees. Everything will be okay. You believe that also. මෙතන හිටපන්දා 9ක් පත්තු කළා අතන 10ක් පත්තු කළා මේ කෙනෙකුට රක්ෂයක් දෙන්න කිව්වා මේකත් කළා. When you live a life like that, ඒ වගේ ජීවිතයක් ඔබ you ගත are කරන විට under such manipulation. Manipulation is witchcraft. Witchcraft is the power of Satan. මේ ඒ වගේ විකෘති තත්ත්වයක් තුළ ඔබ ජීවත් වෙන විට ඒක අන්ධකාරයේ බලය යක්ෂයාගේ බලයයි. But he tells Paul, නමුත් උන්වහන්සේ Paul, I'm sending you to my people. පාවුල් මා ඔබගේ මගේ Open their eyes. ඔවුන්ගේ ඇස් විවෘත කරන්න. Bring them from darkness to light. ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට From the ගෙන්න. power of Satan to the power of God. සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලයට ගෙන්න. And Paul, I want you to do one more ඒ thing. වගේම තව එක දෙයක් කරන්න ඕන පාවුල්. Tell them I have forgiven their sins. ඔවුන්ට කියන්න මම ඔවුන්ගේ පව් සමා Bring කරපුවා. them into a place where they are no longer condemned. තවදුරටත් ඔවුන්ව ප්‍රතික්ෂේප නොකරපු තැනකට Bring ගෙන්න. them to a place where their sins are forgiven. ඔවුන්ගේ පාපයට සමාව දුණු තැනකට ඔවුන්ව ගෙන්න. This was what God was expecting of Paul's මෙන්න ministry. මේක තමයි පවුල් තුමාගේ සේවයෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු This is වෙන්නේ. what we know of Christianity to be in our lives. මෙන්න මේක තමයි අපගේ ජීවිතවල ක්‍රිස්තියානිකාරකම විය If යුත්තේ. you ask somebody what is Christianity, ඔබ යම කියනකොට මොකද්ද කිතුණුකම කියන්නේ? my spiritual eyes opening, මගේ ආත්මික ඇස් විවෘත වෙනවා. coming
coming to the light, ආලෝකයට පැමිණෙනවා. leaving the power of Satan and understanding the power of God. සාතන්ගේ බලය අතහැරලා දෙවියන් වහන්සේගේ බලය තේරුම් And ගන්නවා. then Christianity means I am forgiven of my sins. ඊට පස්සේ ක්‍රිස්තියානිකාරකම කියන්නේ මගේ පව් වලට මට This සමාව is ලැබී what තිබෙනවා. Jesus came to do for me. මෙන්න මේක තමයි යේසුස් වහන්සේ පැමිණීම ආවුණුවෙන් කරන්නේ. Brother and sister, let me shock you. සහෝදර සහෝදරිය මම ඔබ මවිත That's a කරන්න. means to an end. ඒක ඇවිල්ලා It's නිමාවක් නෙවෙයි. only pre-grade 1. It is LKG, lower kindergarten. It's only the beginning of what God wants. ඒක ඇත්තටම ආරම්භයක් විතරයි දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ. This is not the main reason Jesus died and rose again මෙන්න from the මේක dead. නෙවෙයි ප්‍රධාන හේතුව යේසුස් වහන්සේ මරණය නබලා නැවත උත්ථානය Just to වීම. bring you from darkness to light. ඔබව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන Just to පිණිස deliver නෙවෙයි. you from the power of Satan. සාතන්ගේ බලෙන් මුදවන පිණිස නෙවෙයි. Just to forgive your sins. ඔබගේ පවුලට සමාව දෙන්න විතරක් නෙවෙයි. And just so that your spiritual eyes can be open. ඔබගේ ආත්මික ඇස් විවෘත වෙන සඳහා පමණක් No, නෙවෙයි. no, 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 no. නැහැ නැහැ නැහැ. What is your Christianity? මොකක්ද ඔබගේ කිතුණුකම? That is only the beginning. ඒක ආරම්භයක් විතරයි. Your Christianity is at the last part of that ඔබගේ verse. ක්‍රිස්තියානිකාරකම මේ පදේ අන්තිම කොටස Look at what Jesus tells Paul. බලන්න යේසුස් වහන්සේ පවුල්තුමාට The කියන whole දේ. reason I want you to open their eyes, ඔවුන්ගේ ඇස් විවෘත කරන්න අවශ්‍ය හේතුව the නම් whole reason why I want them to be forgiven of their sins, ඔවුන්ගේ පවුල්ට සමාව දෙන්න අවශ්‍ය මගේ හේතුව නම් the main reason why I want them to move from darkness to light, අන්ධකාරයෙන් ආලෝකයට එන්න අවශ්‍ය ප්‍රධාන the හේතුව main නම් reason why I want them to be converted from the power of Satan to my power සාතන්ගේ බලයෙන් මගේ බලයට හැරෙන්න අවශ්‍ය ප්‍රධාන හේතුව නම් is this, මෙන්න මේකයි. so that they can come into faith in me එවිට ඔවුන්ට මා කෙරේ ඇදහිල්ලට පැමිණ and receive an inheritance. උරුමයක් ලබා ගන්න පිණිස. My God, Hallelujah. this is your මෙන්න Christianity. මේකයි ඔබගේ ක්‍රිස්තියානිකාරකම. The eyes opening, ඇස් විවෘත වෙනවා. the darkness expelling, අන්ධකාරය පැන යනවා. the power of Satan being destroyed, සාතන්ගේ බලය විනාශ වෙනවා. you receiving forgiveness of sins, ඔබකට පවුලට සමාව ලැබෙනවා. was for this one reason. මෙන්න මේ එක හේතුවක් නිසා This ඒක is වුණේ. supposed to be your මෙන්න Christianity. මේක තමයි ඔබගේ කිතුණුකම විය යුත්තේ. Precious church family, hear this well. අනාර්ග සභා පවුල මේක අහුම්කම් දෙන්න. Christianity to you should be the receiving of an inheritance. ඔබට ක්‍රිස්තියානිකාරකම විය යුත්තේ උරුමයක් ලබා ගැනීම. This is what Jesus is telling Paul. මෙන්න මේක තමයි යේසුස් වහන්සේ I පවුල්තුමාට කියන්නේ. want you, after doing all of that, to bring people into faith in me. මෙන්න මේ ඔක්කොම දේවල් කරලා මිනිස්සු මා කරේ ඇදහිල්ලට ගේන්න. Because when they come into faith in me, මොකද ඔවුන් මා කරේ ඇදහිල්ලට පැමිණි විට they will receive the inheritance I have prepared for මම them. ඔවුන් වෙනුවෙන් සූදානම් කරපු උරුමය ඔවුන් ලබා So the ගන්නවා. second revelation of Christianity එහෙනම් කිතුණුකමේ දෙවෙනි එළිදරව්වීම is නම් the receiving of the inheritance that God has prepared and purposed for you. දෙවියන් වහන්සේවර සූදානම් කළ අභිප්‍රාය කරපු ඒ උරුමය ලබා When you're ගැනීම. hearing this now, මේක දැන් ඔබට අහුම්කම් දෙන you will විට think, man, I never heard this ඔබ before. හිතන්නේ මම මේක කලින් අහලා නැහැ නේ මීට You කලින්. know why you didn't hear it before? ඔබ දන්නවද මීට කලින් ඔබ අහලා නැත්තේ කියලා? Because you have listened to wrong teachers. මොකද වැරදි ගුරුවරුන්ට ඔබ අහුම්කම් දීලා You need to තියෙන්නේ. know this is your real Christianity. මේක තමයි ඔබගේ නියම කිතුණුකම කියලා දැනගන්න ඕනේ. Hello, are you listening to ඔබ this? අහුම්කම් දෙනවද මේකට? Many Christians die having had their sins forgiven, having moved from darkness to light, having experienced the power of God, having experienced the opening of their spiritual eyes, having come to faith in Christ, they die without an inheritance. නමුත් සමහර කිතුණුන් ඉන්නවා ඔවුන්ගේ ආත්මික ඇස් විවෘත වෙලා අන්ධකාරයෙන් ආලෝකයට ඇවිල්ලා ඔවුන්ගේ පව් වලට සමාව ලැබිලා ඔවුන් සාතන්ගේ බලෙන් දෙවියන් වහන්සේගේ බලයට ඇවිල්ලා ඇදහිල්ලට ඇවිල්ලා මැරිලා යනවා උරුමයක් නැතුව. I know so many. මම දන්නවා එහෙම බොහෝ අය. We have to bury so many. අපිට ඒ අය බොහොම බූදාන කරන්න Dust to සිදුවෙනවා. dust, දූවිල්ලෙන් දූවිල්ලට. ashes to ashes. අලු වලින් අලු වලට. And you know, oh my goodness, it doesn't get crazier than that, no sadder than that. It's very sorrowful when people, Christians, are dying without an inheritance. ඊටාම කනගාටුදායකයි කිතුණුවන් උරුමයක් නැතිව මැරිලා යන විට. So the second revelation of එහෙනම් Christianity කිතුණුකමේ දෙවෙනි එළිදරව්වීම නම් is this. මෙන්න මේකයි. When you come to faith in ඔබ Christ, ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලට පැමිණෙන විට you receive the inheritance ඔබ උරුමය ලබා ගන්නවා. of what belongs to you as a child of ඔබ God. දේව දරුවෙක් ලෙස ඔබට අයිති උරුමය. You stop being a beggar. ඔබ යාචකෙක් වීම නතර You කරනවා. stop saying, please God, please help me. අනේ කරුණාකර දෙවියන් මට උදව් කරන එක නතර වෙනවා. You're not that is not supposed to be your Christianity. ඒක නෙවෙයි ඔබගේ කිතුණුකම විය යුත්තේ. Please help me. අනේ කරුණාකර මට උදව් කරන්න. Ayyo. අනේ අයියෝ. 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 Oh, help me. අනේ මට උදව් කරන්න. Oh, save me. මාව ගලව ගන්න. Oh, I'm desperate. මම අත්‍යවශ්‍යයි දැන්. I'm in මේවා. trouble again. දැන් ආපහු ප්‍රශ්නයකට මැදි Oh, වෙලා. please. කරුණාකර. Please. කරුණාකර. Is that your Christianity? ඒකද ඔබගේ කිතුණුකම?
If that is your Christianity, ඒක නම් ඔබගේ I feel කිතුනකම sorry for you. මට හරි කනගාටුයි ඔබ ගැන. You have to move higher. ඔබ ඉහළට එන්න අවශ්‍යයි. So here is the second revelation. මෙන්න දෙවෙනි එළිදරව්වීම. Christianity to you is ඔබට කිතුනුකම කියලා the කියන්නේ receiving of an inheritance because now you are a child of God. ඔබ දැන් දේව දරුවෙක් නිසා උරුමයක් ලබා ගැනීමයි ඒ That is එළිදරව්වීම. Christianity. අන්න කිතුනුකම. Until you have understood what your inheritance is as a child of God, you have not experienced Christianity. දේව දරුවෙක් ලෙස ඔබට ආйти උරුමය මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න තාක්කල් ඔබ ක්‍රිස්තියානිකාරකම තේරුම් අරගෙන Give me නැහැ. 13 more minutes. තව මිනිත්තු 13ක් මට දෙන්න. 13 more and I'm done. තව මිනිත්තු 13කින් මම ඉවර කරනවා. What is an inheritance? මොකද්ද උරුමයක් කියලා කියන්නේ? You're ready for this ඔබ now? ලෑස්තිද මේකට දැන්? I said, are you ready for this? මම ඇහුවා ඔබ ලෑස්තිද So කියලා. what is an inheritance? එහෙනම් මොකද්ද උරුමයක් කියන්නේ? What is an inheritance? මොකද්ද උරුමයක්? Let's look at the amplified classic translation. අපි In ඇම්ප්ලිෆයිඩ් that verse. ක්ලාසික් පරිවර්තනය බලමු ඒ පදේම. You will see it's so beautiful. ඔබ ඉතාම අලංකාරව The දකිනවා. amplified classic translation ඇම්ප්ලිෆයිඩ් ක්ලාසික් පරිවර්තනය. of Acts 26 verse number 18. ක්‍රියා 26:18. Quickly. අපි ඉක්මනින් බලමු. This word inheritance, මේ උරුමය කියන the වචනය word kleros, ක්ලෙරෝස් කියන වචනය. it means God bringing you into your place and portion as a child of God. ඔබ දෙවියන් වහන්සේ ඔබ ගේනවා දේව දරුවෙක් විදිහට ඔබගේ ස්ථානයට සහ ඔබගේ කොටසට. Everyone say place, හැමෝම කියන ස්ථානය portion. ඒ වගේම කොටස. Say my place, මගේ ස්ථානය my portion. මාගේ කොටස. Say my place, මාගේ ස්ථානය my portion. මාගේ කොටස. My place, මාගේ ස්ථානය my portion. මාගේ කොටස. My place as a child of දේව God දරුවෙක් ලෙස මාගේ ස්ථානය and my portion as a child of දේව God. දරුවෙක් ලෙස මාගේ කොටස. That is my inheritance. අන්න ඒකයි මගේ උරුමය. Glory to God. Hallelujah. Now this is what Christianity මෙන්න is. මේක තමයි කිතුනුකම කියන්නේ. When you come to faith in Christ, ඔබ ක්‍රිස්තුස් වහන්සේලා ඇදහිල්ලට එන you විට come into a place where you understand now what your place is and what your portion is. ඔබ ක්‍රිස්තුස් වහන්සේලට පැමිණෙට ඔබ දැනගන්න ඔබගේ ස්ථානය මොකද්ද ඔබට අයිති කොටස මොකද්ද කියලා. This is your inheritance. මේක තමයි ඔබගේ උරුමය. And many Christians are dying today not experiencing the place and their portion. බොහෝ කිතුනද මැරිලා යනවා ඔවුන්ගේ ස්ථානය සහ ඔවුන්ගේ කොටස ඔවුන් හඳුනා ගන්න Because නැතුව. they thought Christianity was singing Amazing Grace from the womb to the tomb. මොකද ඔවුන් හිතනවා උපදේශයට මරණය දක්වා amazing grace That's it. ගායනා කිරීම තමයි That's කියන්නේ. එච්චරයි. That's all they thought Christianity was. එච්චරයි ඔවුන් හිතුවේ කිතුනකම කියන එක ගැන. And praying the Our Father. ඒ වගේම ස්වර්ගික පියාණන් කියලා යාඥා And කිරීම. having communion and confessing their sins. ඒ වගේම සුද්ධ සහභාගීවීමට සහභාගී වෙන There's a පාපෝච්චාරණය කිරීම. place for all of that. මේ සියල්ලටම යම් තැනක් තිබෙනවා. But Christianity, in order for it to be an experience in your life, when you come to faith in Christ, someone has to teach you now what your place is and what your portion is. එහෙමනම් ක්‍රිස්තියානි Until then, you will not experience true Christianity. එහෙමනම් ක්‍රිස්තියානිකාරකම අත්දකින්නට නම් ඔබ කිතුණු ඇදහිල්ලට පැමිණි කල යම් කිසි කෙනෙක් ඔබට උගන්වන්න අවශ්‍යයි. ඔබගේ ස්ථානය මොකද්ද? ඔබගේ කොටස මොකද්ද කියලා එතකල් ඔබට ඒක අත්දකින්නට බෑ. Write this down. මේක ලියා ගන්න. As real as the forgiveness of sins is, මේ පාවලට සමාව ලැබීම කියන එක කොයිතරම් යථාර්ථවත් the සත්‍යයක්ද? inheritance is as real as the forgiveness of sins. ඒ පව්වලට සමාව ලැබීම වගේම උරුමය කියන එකත් Did you just යථාර්ථයක්. hear what I said? මම කියපු දේ ඔබට ඇසුණාද? Jesus tells Paul, go and tell them I have forgiven their sins. යේසුස් වහන්සේ කියන ගිල කියන මම උන්ගේ පව්වලට සමාව And දුන්නා. then bring them into an inheritance. ඊට පස්සේ උන්ව උරුමයකට ගේන්න. So then if the forgiveness of sins is real, එහෙනම් පාපයට සමාව දීම යථාර්ථ which is සත්‍යයක් නම් invisible to your eyes, ඒගේ ඇස් වලට පේන්නේ නැති දෙයක්. and yet if someone comes and tells you your sins are forgiven, නමුත් කෙනෙක් ඇවිල්ලා කියන ඔබගේ පව්වලට සමාව ලැබී you තිබෙනවා. remember the days when we used to confess our sins in a certain traditional church? ඔබට මතකයිද යම් සම්ප්‍රදායික සභාවල අපි අපගේ පාපොච්චාරණ කරපු ආකාරය? And when I was given 10 prayers to recite, I would recite those prayers and I felt forgiven. ඉතින් මට ඒ වගේ යාඥා 10ක් කරන්න කියලා කිව්වා. මේක කරාට පස්සේ මං හිතනවා මට සමාව ලැබුණායි කියලා. And God actually forgave me. ඇත්තටම දෙවියන් වහන්සේ මට සමාව දුන්නා. But I didn't have physical proof. නමුත් මට ඒකට කිසිම භෞතික සාධකයක් තිබුණේ Because the නැහැ. forgiveness of sins is spiritual. මොකද පව් සමාව කියන එක ආත්මික දෙයක්. And if you can believe your sins are forgiven, ඔබට විශ්වාස කරන්න පුළුවන් ඔබගේ පව් වලට සමාව ලැබුණායි කියලා. you should be able to believe that there's an inheritance. ඒ වගේම ඔබට උරුමයක් තියෙනවා කියන There's එකත් no විශ්වාස කරන්න excuse. පුළුවන්. කිසි නිදහසට So the කාරණයක් word නැහැ. inheritance means place and portion. එහෙමනම් උරුමය කියලා කියන්නේ ස්ථානය සහ කොටස. Write this down. It මේක means ලියා ගන්න. place and portion. ඒකට කියන්නේ ස්ථානය සහ It කොටස. means an acquisition. ඒ කියන්නේ ඒක ඔබ අයිති කර ගැනීමක් That's වගේ right. දෙයක්. An acquisition. ඒක අයිති කර ගැනීමක්. An acquisition. ඒක Tamanට ආකර්ෂණය කළ අයිති It's කර not ගැනීම. something God creates for you. ඒක දෙවියන් වහන්සේ ඔබට යම් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. It's not something that God has
that God just manufactures just to give you something. ඔබට යමක් දෙන පිණිස දෙවියන් වහන්සේ යමක් නිෂ්පාදනය කරනවා නෙවෙයි. Before you were conceived in your mother's womb, ඔබගේ මව් කුස ඔබ පිළිසිඳ ගන්නටත් කලින් He had prepared an inheritance for උන්වහන්සේ you. ඔබ වෙනුවෙන් උරුමයක් සූදානම් කළා තියෙනවා. For Prophet Jerome, ප්‍රොෆෙට් ජෙරොම් වෙනුවෙන් my inheritance are the nations. මගේ උරුමය තමයි ජාතීන්. Before I was born in my mother's womb, මගේ මව් කුස තුළ මාව උපදිනට කලින් when God saw me in spirit, උන්වහන්සේ මාව ආත්මෙන් දැක්කල He said, the inheritance I'm preparing for Him උන්වහන්සේ මං ඔහු වෙනුවෙන් සූදානම් කර උරුමය is නම් the whole world. මුළු ලෝකෙම In the same way, ඒ විදියටම before you were born in your mother's womb, ඔබගේ මව් කුස ඔබ ඉපදිනට කලින් so that when you come to faith in Christ, there is something for you. ඔබ ක්‍රිස්තුස් වහන්සේලා ඇදහිල්ලට පැමිණි කල ඔබට යමක් තිබෙනවා. There's a place and a portion. ඔබට ස්ථානයක් සහ There's කොටසක් තිබෙනවා. something you're supposed to acquire. ඔබ අයිති කරගත යුතු යමක් තිබෙනවා. I want you to hear this. මේක හොඳින් අහුම්කම් දෙන්න. Christians are busy praying and having answers to prayer. කිතුණුවන් හරි කාර්ය බහුලයි යාඥා කරමින් ඒවට පිළිතුරු ලබා ගැනීම. Every prayer that you can ever pray, ඔබට යාඥා කරන්න පුළුවන් හැම and යාඥාවක්ම every answer to any prayer you can ever pray, ඔබට යාඥා කළ හැකි හැම යාඥාවකට ලැබෙන්න පුළුවන් පිළිතුරු all ඔක්කොම the ගත්තත් answers of God, දෙවියන් වහන්සේගේ සියලුම පිළිතුරු all the blessings of God, දෙවියන් වහන්සේගේ සෑම all the ආශිර්වාදයක්ම goodness of God දෙවියන් වහන්සේගේ සෑම is යහපත්කමක්ම wrapped in something called an inheritance. සියල්ලම ඔතා තිබෙනවා උරුමය කියන එක ඇතුලේ. I don't think you're getting Hallelujah. this. When a child gets married දරුවෙක් විවාහ වෙනකොට and leaves home, නිවසෙන් පිට වෙන විට the father and the mother comes to the child අම්මා සහ තාත්තා දරුවා වෙත and ඇවිල්ලා says, "Darling, කියනවා පුතා we looked after you for 24 years, අපි අවුරුදු 24ක් ඔබව බලාගත්තා. and we want to bless you with something we have prepared. අපි ලෑස්ති කරපු දෙයකින් අපි ඔබට ආශිර්වාද කරන්න This is කැමතියි. your place. මෙන්න ඔබගේ ස්ථානය. This is your portion. මෙන්න ඔබගේ කොටස. We have prepared it for you. අපි ඒක ඔබ වෙනුවෙන් ලෑස්ති කරුවා. Here it is. මෙන්න මේක. You acquire it. ඔබ ඒක ගන්න දැන්. And the son is given 10 acres of land. පුතාට අක්කර 10ක ඉඩමක් දීලා තියෙනවා. He acquired it. ඔව් ඒක අයිති කරගත්තා. Everything that the child was asking for when he was little, දරුවා පුංචි කාලේ ඉල්ලපු හැම දෙයක්ම video games. වීඩියෝ ගේම්ස්. Let me get, hi, you need a bicycle. මට බයිසිකලයක් අවශ්‍යයි. I need a girlfriend. මට ගෑනු ළමෙක් I අවශ්‍යයි. need marbles. මට I මාබල් want to go and අවශ්‍යයි. swim in the swimming pool. මට ස්විමින් පූල් එකේ පීනන්න He අවශ්‍යයි. didn't know ඔහු දැනගෙන සිටියේ that the නැහැ. parents had something bigger for him. දෙවියන් වහන්සේට දෙමව්පියට වඩා විශාල That දෙයක් the day ලැබෙනවා. would come දිනයක් පැමිණෙනවා. when the child's faith would be at a level ඒ දරුවාගේ ඇදහිල්ල යම් මස්ස where මට්ටමකට ආවට the පස්සේ parents would say, now you're ready to receive. දෙමව්පිය කියන දැන් ඔබ ලබා ගන්න ලෑස්ති. Here is the inheritance. මෙන්න උරුමය. Wave your hands if you're hearing what I'm saying. ඔබ ඇහෙනවනම් මම කියන දේ An අතන. inheritance is a place, a portion, and acquisition. මේ එහෙනම් උරුමය කියලා කියන්නේ ස්ථානය කොටස සහ අයිති කර It ගැනීම. is a lot that God has portioned out for you. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කොටස් කරපු ප්‍රමාණයක් A තියෙනවා. secured portion මේ ආරක්ෂා කරපු කොටසක් in තිබෙනවා. Christ Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල So you must understand what your inheritance ඔබගේ is. උරුමය මොකක්ද කියලා ඒ නිසා ඔබ තේරුම් ගත A යුතුයි. prepared place, සූදානම් කරපු a ස්ථානයක්, prepared portion සූදානම් කරපු for කොටසක්, a prepared people. සූදානම් කරපු මනුෂ්‍ය This කණ්ඩායමකට. is your inheritance. මෙන්න මේක තමයි ඔබගේ උරුමය. There's a particular place you must understand you have in Christ ක්‍රිස්තුස් Jesus. යේසුස් වහන්සේ ඔබට යම් නිශ්චිත ස්ථානයක් තිබෙනවා. You're not a beggar. ඔබ යාචකයෙක් නෙවෙයි. You're not an unbeliever. ඔබ ඇවිල්ලා නොඇදලිවන්තෙකුත් You are නෙවෙයි. the righteousness of ඔබ God. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. So you think like it ඔබ ඒ විදිහට හිතනවා. and you live like it. ඔබ ජීවත් වෙන ඒ විදිහට. There's a portion God has separated for you. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් වෙන් කරපු කොටසක් තිබෙනවා. If the doctor gives you a bad report, වෛද්‍යවරයා නරක වාර්තාවක් Listen to me. අහුම්කම් දෙන්න. you said, this is not my portion. ඔබ කියන මේක නෙවෙයි මගේ කොටස. This is not my portion. මේක මගේ කොටස නෙවෙයි. When you have a land deed, ඔබට ඔප්පුවක් තිබෙන විට, when you have the land deed, ඔබට ඉඩම් ඔප්පුවක් තිබෙන විට, when you have the land deed, ඔබට ඉඩම් ඔප්පුවක් තිබෙන විට, when you have the land deed, ඔබට ඉඩම් ඔප්පුවක් තිබෙන විට, and you go with a lawyer ඔබ නීතිඥයෙක් ළඟට to යනකොට the land, ඉඩමට යනවා. and the lawyer says, නීතිඥයා කියනවා yeah, the apportioned property is this, මේ දේපලට අයිති කොටස මෙන්න මේකයි. and they show you a useless property, ඔබට a useless property. නිසරු භූමිය නැත්නම් ප්‍රයෝජනයක් නැති කොටස පෙන්නනවා. You look at the deed ඔබ ඔප්පුව දිහා බලනවා. and you compare what you've got, ඔබට තියෙන දේත් එක්ක To සංසන්දනය the කරලා deed. බලනවා ඔප්පුවත් එක්ක. and you say, that doesn't look like what God has prepared for me. දෙවියන් වහන්සේ මට සූදානම් කරු දෙයක ඒක නෙවෙයි වගේ. And you say, that's not mine. ඒක මගේ නෙවෙයි. That's not my property. ඒක මගේ දේපල නෙවෙයි. That's not my lot. ඒක මගේ කොටස නෙවෙයි. That's not my apportioned part. මාට වෙන් කරපු කොටස ඒක That's not නෙවෙයි. my place. ඒක මගේ ස්ථානය නෙවෙයි. That's not my portion. ඒක මාගේ කොටස That's නෙවෙයි. not my acquisition. ඒක මගේ අයිති That කොටස doesn't නෙවෙයි. have my name on it. මගේ නම ඒක උඩ නැහැ. So when cancer knocks on your door, ඒ නිසා ඔබට මේ
පිළිකාව ඔබට තට්ටු කරන විට When cancer knocks on your door, ඔබගේ දොරට පිළිකාව තට්ටු කරන විට you say, no one's at home. ඔබ කියන කිසිවෙක් ගෙදර නැහැ. When you get a phone call ඔබට දුරකථන with a bad report, යහපත් වාර්තාවක් you say, this is not my ඔබ portion. කියන මේක මගේ කොටස නෙවෙයි. This is not my portion. මේක මගේ කොටස නෙවෙයි. Blessed one, let me give you some wisdom. ආශිර්වාද ලද්දනේ මම පොඩි ප්‍රඥාවක් When the ඔබට දෙන්නම්. doctor gives you a bad report, වෛද්‍යවරයා ඔබට නරක වාර්තාවක් you දෙන don't විට talk back to the doctor. ඔබ අනිත් පැත්තට වෛද්‍යවරයාට කියන්නේ You නැහැ. didn't pay the doctor to talk back to him. ඔබ මුදල් ගෙවුවේ වෛද්‍යවරයාට ඔබට යමක් ගිල කියන්නේ So if නෙවෙයි. the doctor says you've got a lump, වෛද්‍යවරයා ගිල කිව්වොත් ඔබට ගෙඩියක් තියෙනවා you කියලා shut your mouth and come out of the room. කට වහගෙන කාමරෙන් එළියට එන්න. And you say, thank you, doctor. ස්තුතියි වෛද්‍යවරයා. But when you get home, ඔබ නිවසට ආවම you put your hand where the lump ඒ is. ගෙඩිය තියෙන තැනට අත තියෙනවා. And you say, in the name of යේසුස් Jesus, වහන්සේගේ නාමයෙන් this is not my මේක portion. මාගේ කොටස නෙවෙයි. And you say to the lump, you are in the wrong ඔබ place. ගෙඩියට කියන ඔබ ඉන්නේ වැරදි තැන. Because I know who I මම am දන්නවා මම කවුද and කියලා. I know what belongs to මට me. අයිති මොනවද කියලා මම දන්නවා. Because I know what my Christianity මොකද මගේ is. කිතුනුකම මම දන්නවා. I know what my inheritance මගේ is. උරුමය මොකද්ද කියලා මම දන්නවා. Cancer is not my part. පිළිකාව මගේ කොටස නෙවෙයි. Poverty is not my දුප්පත්කම portion. මගේ කොටස නෙවෙයි. Premature death is not my portion. වේලාසනින් මරණය මගේ කොටස නෙවෙයි. Generational curse is not my පරම්පරා portion. ශාපය මගේ කොටස නෙවෙයි. Satan's power is not my portion. සාතන්ගේ බලය මගේ කොටස නෙවෙයි. Sickness in my bloodline is not my portion. මගේ පරම්පරාවේ රෝගය මගේ කොටස I නෙවෙයි. refuse to receive that. ඒක ලබා ගැනීම I have come to faith in Christ. මම ක්‍රිස්තුස් වහන්සේ තුළ And I know what my inheritance මම දන්නවා is. මගේ උරුමය මොකද්ද කියලා. Somebody who believes it, shout a big hallelujah. ඒක විශ්වාස කරන කෙනෙක් හලෙලූයා කියන්න. This is what we are talking about. මෙන්න මේක නෑ අපි කතා කරන්නේ. So, church family, සභා පවුල. church family, සභා පවුල. what is your inheritance? මොකද්ද ඔබගේ උරුමය? How do you know it? ඔබ කොහොමද ඒක Let me දන්නේ? give you one verse and get out of your way. එක පදයක් ඔබට කියලා මම නිමා කරන්න. Let me give you one verse and get out of your way. එක පදයක් මම ඔබට දීලා නිමා Now you know කරන්න. what Christianity is. දැන් ඔබ දන්නා මොකද්ද කිතුනකම The කියන්නේ කියලා. receiving of the inheritance. ඒ උරුමය ලබා ගැනීමයි. How do you know what belongs to you? කොහොමද ඔබ දන්නේ ඔබට අයිති දේ One මොකද්ද කියලා? verse and I'm done. එක පදයකින් මම නිමා කරනවා. Let your testimonies keep coming in. ඔබගේ සාක්ෂි දිගටම එවන්න. Even while I'm ministering this word, මේ වචනය මම දේශනා කරන healing is අතර going forth. ඒ සුවය ගලා There යනවා. are 4 rivers that are flowing right now from this altar. මේ අල්තාරයේ සිට ගංගා හතරක් ගලාගෙන The river of the Spirit, ඒ ආත්මේ ගංගාව. which means people are receiving the baptism of the Holy Spirit with the evidence of speaking in other tongues without me praying for ඒ them. කියන්නේ මම වුණේ යාඥා කිරීමකින් තොරව මිනිස්සු ඒ සුද්ධාත්ම දීමනාව ලබනවා. සුද්ධාත්ම බෞද්ධිස්ම ලබන අන්‍ය භාෂා කතා කිරීම The ලබනවා. river of the word, ඒ වචනේ ගංගාව. which means you are receiving faith and wisdom while I'm preaching. ඒ කියන්නේ මම දේශනා කරන අතර ඔබ ඇදහිල්ල සහ ප්‍රඥාව ලබා Suddenly, some ගන්නවා. of you know what you should do tomorrow. එක පාරට ඔබ දැනගන්නවා හෙට මොකද කරන්න යන්නේ The කියලා. third river is the river of healing that's flowing. තුන්වෙනි ගංගාව තමයි ඒ සුවේ ගංගාව ගලා යනවා. Pain has left your body. වේදනාව ඔබේ ශරීරයෙන් ඉවත් වෙලා. Swelling has left your body. ඉදීමීම ඔබේ ශරීරයෙන් ඉවත් වෙලා. Every nerve condition is healed. සෑම ස්නායු තත්ත්වයක් සුවේ ලබලා. Every bone pain is healed. සෑම අස්ථි වේදනාවක්ම සුවේ In the ලබලා. mighty name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Your generational bloodline is coming in order. ඔබගේ පරම්පරා ලේ එක පිළිවෙලකට හැඩගැහෙනවා. As you take a stance, ඔබ එක පියවරක් ගන්න you අතර become the pioneer in your family. ඔබගේ පවුලේ මූලිකයා බවට You පත් become වෙනවා. the curse breaker in your ඔබගේ family. පවුලේ ශාපේ කඩන්න බවට You පත් become වෙනවා. the spell breaker in your family. ඔබගේ පවුලේ රටාව කඩන්න You become the financial deliverer of your family. ඔබගේ පවුලේ මූල්‍යමය You මුදවන්න become බවට the light පත් of වෙනවා. your home. ඔබගේ නිවසේ ආලෝකයේ බවට පත් You are the වෙනවා. restraining order of your bloodline. ඔබගේ ලේ පරම්පරාවේ නතර වෙන ආඥාව ඔබයි. Satan's fingerprint has no rule and authority in your home because of you. ඔබගේ නිවසට ඔබ නිසා සාතන්ගේ ඇඟිලි සලකුණට ඉඩක් නැහැ. Unbelieving children are coming to ඒ Christ. නොදෙලිවන්ත දරුවන් ක්‍රිස්තුස් වහන්සේ වෙත එනවා. Financial doors are opening for you. මූල්‍යමය දොරවල් ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. I suggest you understand this and believe this. මම කියන ඔබ මේක තේරුම් අරගෙන A විශ්වාස river of කරන්න. healing is ඒ flowing. සුවේ ගංගාව And ගලාගෙන the යනවා. fourth river is the prophetic river. ඒ හතරවෙනි ගංගාව තමයි ප්‍රොපේතමය ගංගාව. It's happening now as I'm ministering මම to සේවය you. කරන අතර ඒක සිද්ධ වෙනවා. Some of you don't even know what I'm saying is I'm prophesying. ඔබ සමහර දන්නෙත් නැහැ මම කියන දේ දිවසි Listen වාක්‍යයක්. to me, brothers. මට අහුම්කම් දෙන සහෝදරවරුනි. I don't need to bring you on a screen to prophesy. මම තිරේ මතර ඔබ ගේන අවශ්‍ය නැහැ දිවසි වාක්‍යයක් I've කියන්න. already prophesied an inheritance to you. ඔබට මම දැනටම දිවසි වාක්‍යයක් කියා තිබෙනවා උරුමය I've ගැන. already told you that your life will never be the same ඔබගේ again. ජීවිතය තවදුරටත් එක වගේ තියන්නේ නැහැ කියලා මම කියා I've හමාරයි. already told you right now, you have a place in Christ and you have a portion in මම Christ. දැනටම ඔබට කියා හමාරයි ඔබට දෙවියන් වහන්සේ තුළ ස්ථානයක් තිබෙනවා සහ කොටසක් You තිබෙනවා are not කියලා. a beggar. ඔබ යාචකයෙක් නෙවෙයි. You're not a foreigner to God. ඔබ දෙවියන් වහන්සේට ආගන්තුකයෙකුත් නෙවෙයි. Now no one can lie to you. දැන් කිසිවෙකුට බෑ ඔබට බොරු When you කියන්න. come to faith in Christ, you come into your ඔබ inheritance. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලට වෙන්නට ඔබ උරුමයටයි Acts පැමිණෙන්නේ. 26:18. ක්‍රියා 26:18. Acts 20:32. ඒ වගේම ක්‍රියා 20:32. Read it.
අපි ඒක කියමු. And let's conclude and let's minister to a few people. අපි ඊට පස්සේ කීප දෙනෙකුට සේවය කරමු. Are you ready to receive ministry? ඔබ You're already ලෑස්තිද සේවය ලබා receiving. ගන්න? දැනටමත් ඔබ ලබා ගන්නවා. Send in your testimonies. ඔබගේ සාක්ෂිය වන්න. Thank you, Jesus. ස්තුතියි යේසුනේ. Send in your testimony. ඔබගේ සාක්ෂිය වන්න. Thank you, Father. ස්තුතියි And පියාණන්. those on Zoom, the whole world is watching you. Zoom ඔස්සේ නරඹන ඔබව බලාගෙන ඉන්න මුළු ලෝකෙම. So be mindful. ඒ නිසා ඒක ගැන කල්පනාවෙන් Be ඉන්න. mindful when you come before Zoom and the whole world is watching you. ඔබ Zoom ඔස්සේ නෙවෙයි මුළු ලෝකෙම ඔබ You must understand what I'm saying. මම කියන දේ ඔබ තේරුම් ගත යුතුයි. Whole world can see you. මුළු ලෝකෙටම ඔබ පේනවා. So very important. ඒක වැදගත් ඒ නිසා. Very, very important. ඉතාම වැදගත්. Especially during a live service. විශේෂයෙන්ම Acts සජීව 20:32. Let's go. ක්‍රියා 20:32. Why are we going here? අයිය අපි මෙහෙට යන්නේ To answer the question, ප්‍රශ්නයකට උත්තර how do දෙන්නයි. I receive an inheritance? කොහොමද මම මේ උරුමය ලබා ගන්නේ? If Christianity is the receiving of an inheritance, how do I receive it? ක්‍රිස්තියානි කාර්කම කියන්නේ උරුමයක් ලබා ගැනීම නම් Look at කොහොමද this. මම උරුමය Look ලබා at this. ගන්නේ? Wave your බලන්න. hands if you're still with me. ඔබ මා සමග නම් අතවනන්න. All platforms, you're with me. සෑම මාධ්‍යයක් මා සමගයි. Listen to this now. මේකට අහුම්කම් This දෙන්න. is how you receive. මෙන්න මේ විදිහට ඔබ ලබා ගන්න. And now, brethren, දැන් I සහෝදරයනි commend you to God and to the word of His grace, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට මම ඔබ යටත් කරනවා. which is able to build you up and give you an inheritance. නුඹලාට උරුමයක් දෙන්නටත් හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයට නුඹලා Look බාර at දෙමි. it. The word of God is able to build you up and to give you an දේව inheritance. වචනයට පුළුවන් ඔබ ගොඩනගලා ඔබට උරුමයක් දෙන්න. You're not getting it. You're not getting it still. තේරුම් ගන්න, The තේරුම් ගන්න word තාම. of God, the word of God's grace is able to build you up and give you the දෙවියන් inheritance. වහන්සේගේ වචනේ අනුග්‍රහයට පුළුවන් ඔබ ගොඩනගලා ඔබට ඒ උරුමය ලබා දෙන්න. The word of God is able to build you up and it gives you your දේව inheritance. වචනේ පුළුවන් ඔබ ගොඩනගලා ඔබට ඒ උරුමය ලබා දෙන්න. It gives you your inheritance. ඒක ඔබට ඒ උරුමය ලබා The දෙනවා. word of grace builds you up and gives you your ඒ inheritance. අනුග්‍රහයේ වචනේ ඔබ ගොඩනගා ඔබට ඒ උරුමය ලබා What දෙනවා. does this mean? මොකද්ද මේකේ තේරුම? Listen as I conclude. මම නිමා කරන අතර This is where the දෙන්න. secret is. මෙන්න මෙතන තමයි රහස තිබෙන්නේ. This is where the secret මෙන්න is. මෙතන තමයි රහස තිබෙන්නේ. The word of God's grace දෙවියන් වහන්සේගේ වචනේ අනුග්‍රහය is what reveals what your inheritance is. ඔබගේ උරුමය මොකද්ද කියලා එළිදරව් කරන්නේ මගෙන්. And then when it reveals what is apportioned to you in Christ, ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් වෙන් කරපු කොටස මොකද්ද කියලා ඔබ තේරුම් ගත්ත විට it tells you this is yours. ඒකෙන් කියන මෙන්න මේක ඔබට අයිති. Health is yours. සෞඛ්‍ය ඔබට අයිති. Healing is yours. සුවය ඔබට අයිති. Success is yours in Christ. සාර්ථකත්වය ඔබ තුළට අයිති. Prosperity is yours. සඵලත්වය ඔබට අයිති. Deliverance is yours. මිදීම ඔබට අයිති. Favor is yours. අනුග්‍රහය ඔබට අයිති. Long life is yours. දීර්ඝායුෂ ඔබට අයිති. Peace is yours. සමාදානය ඔබට අයිති. Generosity is yours. ඒ නිර්ලෝභී බව The ඔබට Lord අයිති. gives seed to the sower. That's yours. ඒ බීජ දෙන වපුරන Grace is yours. අනුග්‍රහය ඔබට අයිති. Joy is yours. ප්‍රීතිය ඔබට අයිති. Hallelujah to the Lamb. හalleluya. So what gives it to you එහෙනම් මොකක්ද ඒක ඔබට දෙන්නේ is කොහොමද? the word of God's grace. දේව වචනේ අනුග්‍රහයෙන් එක ලැබෙන්නේ. Who gives you the word of God's grace? කවුද ඔබට දේව වචනේ අනුග්‍රහය දෙන්නේ? Your teachers. ඔබගේ ගුරුවරු. හalleluya. If you have a creature as a teacher, you're done. ඔබට හරි ගුරුවරයෙක් නැත්නම් ඔබට වැරද්දක් තමයි වෙන්නේ ඊට I'm ගන්නට. telling you the truth. මම ඔබට සත්‍ය Don't get කියන්නේ. angry with me. මාත් එක්ක කේන්ති ගන්න එපා. You can only grow to the level of the teacher you listen to. ඔබට වර්ධනය වෙන්න පුළුවන් ඔබ අහුම්කම් දෙන ගුරුවරයාගේ මට්ටමට විතරයි. Because our lives are built by the words we hear. මොකද අපේ ජීවිත ගොඩනැගලා තියෙන අපට ඇහෙන වචන වලින්. Listen to me carefully. මට ප්‍රවේශමනේ අහුම්කම් Your දෙන්න. life grows to the extent of the words you give ear to. ඔබගේ ජීවිතේ වර්ධනය වෙන්නේ ඔබ කන් දෙන වචනවල ප්‍රමාණයටයි. Is it biblical? ඒක බයිබලියයිද? It's in Matthew chapter 7, 24 through 28. මතෙව් 7:22 සිට ඉහළ Don't go there. යන්න එපා. Jesus said, a man hears his words යේසුස් වහන්සේ කියන මිනිසෙක් උන්වහන්සේගේ වචන අහනවා. and builds his house on a rock. ඔහුගේ නිවස පර්වතයක් මත So the ගොඩනගනවා. life he builds ඔහු ගොඩනගන ජීවිතය is on the words he heard. ඔහු අහන වචන හරහායි. Your life can never be better than the words you hear. ඔබගේ ජීවිතය ඔබ අහන වචන වලට වඩා වැඩියෙන් හොඳ වෙන්න බෑ. So I submit to you this ඒ morning නිසා මේ උදාසන මම ඔබට ඉදිරිපත් the කරනවා. word of God's grace. දේව වචනේ අනුග්‍රහය. When you study your Bible, ඔබගේ බයිබලය අධ්‍යයනය කරන when you විට participate in our services, අපගේ දේව මෙහෙට සහභාගී වෙන and you අතර hear the man of God bringing you the දේව word, මනුෂ්‍ය ඔබට වචනේ ගෙනට අහුම්කම් දෙන විට every time you hear the scripture ඔබ preached, ඒ බයිබලයේ කියවන හැමදේම ඇහෙන විට it should show you what your inheritance ඔබගේ is උරුමය මොකක්ද කියලා හැම විටම What පෙන්වන්න your අවශ්‍යයි. place is. ඔබගේ ස්ථානය and what your portion ඒ is. වගේම ඔබගේ කොටස මොකක්ද කියලා. And you have to stand in it. ඒක උඩ ඔබ හිට ගන්න I අවශ්‍යයි. ask one question and conclude. මම එක ප්‍රශ්නයක් අහලා නිමා කරනවා. What if someone comes and claims that the house you are living in belongs to them? කවුරු රැවිලා ඔබගේ ජීවත් වෙන ගෙදරට ඇවිල්ලා කිව්වොත් මේ ඉන්න ගෙදර මට අයිති කියලා. And 5 years ago you bought it. අවුරුදු 5කට කලින් ඔබ එක මිලදී ගත්තා. What will you do? ඔබ මොකද කරන්නේ? This house is yours? මේක වාගේ ගෙදරද? Okay. හරි. Come and take it. ඇවිල්ලා ගන්න එන. Will you do that? ඔබ එහෙම කරනවද?
You won't do that. ඔබ එහෙම කරන්නේ නැහැ. You will be voracious. ඔබ බොහොම නිර්භීත වෙනවා. You will be very bold. ඔබ බොහොම නිර්භීතව You will, the lion in you will come alive. ඔබ තුල ඉන්න සිංහයා අවදි වෙයි. එතකොට Words that you never knew you had, you'll start to speak. ඔබට තියනවා කියලා දන්නේ නැති වචන කතා කරන්න පටන් ගනී. You'll say, who are you? ඔබ කවුද? කොහෙන්ද මේ කඩාගෙන පාත්? නුඹ කවුද? Who are you? ඔබ කවුද? To ask this house from me. මේ ගෙදර මගෙන් ඉල්ලන්න. Beloved, when you know what belongs to you, ඔබට අයිති මොකද්ද කියලා ඔබ දන්න විට no bad report from a doctor, වෛද්‍යවරයෙක්ගේ අයහපත් වාර්තාවක no bad economy, මේ නරක ආර්ථිකයටවත් nothing the world throws at you ලෝකේ මොන දේ ඔබ ඉදිරියට දැම්මාද will keep you down, ඔබට ඔබ පහත වෙලන්න because බෑ. you know your place in Christ මොකද ඔබ දන්න ඔබගේ ස්ථානය ක්‍රිස්තුස් and වහන්සේ you තුළ know what belongs to you. ඔබට අයිති දේ මොකද්ද කියලා ඔබ දන්නවා. So shout it out ඒ loud නිසා හඬ නගා කියන්න. and you say who you are ඔබ කවුද කියලා කියන්න හඬ නගා. and you say what you have. ඔබට තියෙන දේ මොකද්ද කියලා කියන්න. That shall be the week you are walking අන්න into. ඒ වගේ සතයකට In තමයි the ඔබ තුල name දෙන්නේ. of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Praise God. ප්‍රශංසා වේවා. I'm going to give every one of you in your family ඔබගේ පවුලේ ඉන්න හැමෝටම මම 5 අවස්ථාවක් minutes to දෙනවා. worship. මිනිත්තු 5ක් නමස්කාර කරන්න. After hearing a teaching like this, මේ වගේ ඉගෙනීමක් අහුම්කම් දුන්නාට you ought to පස්සේ get your family together ඔබගේ පවුල ඔබ එකතු කරගන්න and just අවශ්‍යයි. worship this God. මේ දෙවියන් වහන්සේව නමස්කාර How කරන්න. good He is. උන්වහන්සේ කොයිතරම් යහපත්ද. He's revealing to us what our Christianity is. අපගේ කිතුණුකම මොකක්ද කියලා උන්වහන්සේ අපට එළිදරව් කරනවා. First revelation, පළවෙනි එළිදරව් the වීම. revealing of Christ through the flesh. ඒ මාංශ හරහා ක්‍රිස්තුස් වහන්සේව එළිදරව් වීම. The second revelation, දෙවෙනි එළිදරව් වීම. to receive the inheritance that belongs to us as a Christian. අපට කිතුණුවන් ලෙස අයිති උරුමය ලබා ගැනීම. Thank you, Father. ස්තුතියි පියාණනි.